හොඳයි. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි සාකච්ඡා කරන්නේ 2017 අපොස උසස් පෙළ ගිණුම්කරණයේ ප්‍රශ්න පත්‍රයේ සමාගම් ගාන. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන සමාගම්. හොඳයි. මම සමාගම් ගානේ නම් ආරම්භ කරනවා. ඊට කලින් ඔයාලට කෙටි දැනුම් දීමක් තියෙනවා කරන්න. මොකද හේතුව ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මේ පාර විභාගේ කල්යයිද කියලා. 2020 අපොස උසස් පෙළ විභාගේ කල්යයිද? ඔක තමයි ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට. පුතේ ඇත්තටම වැඩි අවස්ථාවක් තියෙනවා විභාගය කල් යෑම සඳහා. ඉතින් මම මේකට පෞද්ගලිකව කැමති. ඒකට හේතුව විභාග ප්‍රශ්න පත්‍රයේ ගුණාත්මක භාවය බාල්දු නොකර සියලුම ප්‍රශ්න සමග වෙන අවුරුදු වගේම සියලුම විභාග ප්‍රශ්න සමග ඔයාලට ප්‍රශ්න පත්‍රය පිළියෙල කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒ වගේ කළා මේ වගේ ප්‍රශ්නයක් ඇති වූ හේතුවෙන් ඔයාලට යම් සහන කාලයක් ලබා දිය යුතුයි. මම කවදාවත් කොයිම ලෙසකවත් එකඟ වෙන්නේ නැහැ අගෝස්තු මාසයේ විභාගය තියෙනවට. ඒකට ප්‍රධානතම හේතුව මගේ පෞද්ගලික මතය. ප්‍රධානතම හේතුව සමහරක් ළමයි මේ වනතුරුත් තමන්ගේ විෂය නිර්දේශය ආවරණය කරගෙන නැහැ. ඉතින් මේක කවුරුත් අනපේක්ෂිත සිදුවීමක්. කවුරුත් අපේක්ෂා කළේ නැහැ මේ වගේ දෙයක් සිදු වේවියි කියලා. ඉතින් වෙනත් පන්තිවල වේවා පාසල් වල වේවා සමහරක් වෙලාවට ඔයාලගේ විෂය නිර්දේශය සම්පූර්ණ කරලා නොතිබෙන්න පුළුවන්. නමුත් එම ගුරුවරියන් නියමිත කාල පරිච්ඡේදයට නියමිත කාලය වන විට විෂය නිර්දේශය සම්පූර්ණ කරන්න බලාපොරොත්තුවෙන් සිටියා විය හැකියි. ඉතින් කෙසේ වෙතත් මගේ පන්තිවල නම් මම කොහොමත් මම පන්ති වේලාසන ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් අපොස සාමාන්‍ය පෙළ අවසන් වූ විගස මගේ උසස් පෙළ පන්ති ආරම්භ වෙනවා. ඉතින් ඒ නිසා අපිට හැකියාව ලැබුණා මාර්තු මාසයේ මුල පෙබරවාරි අග වන විට අපේ කණ්ඩායම් පන්ති දෙකේම විෂය නිර්දේශය ගිණුම්කරණය අවසන් කරන්න. කොහොම කරත් බලාපොරොත්තුවෙන් ඉන්න විභාගයේ තරමක කාලයක් කල්යාවි. ඒ වගේම සියලුම විභාග ප්‍රශ්න වලට ඔයාලට සූදානම් වීමේ කාලයක් මේක හොඳ කාලයක්. ඉතින් ගෙදර ඉඳන් මේ ප්‍රශ්න කර සූදානම් වෙන්න පුළුවන් ඉදිරි විභාගයට. හොඳයි. අද මම සාකච්ඡා කරනවා 2017 අපොස උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ සමාගම් ගාන දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළමු වන ගාන. මේක ලකුණු ඔයාලගේ දැන් විදියට නම් ලකුණු 40ක්. 2019 paper structure එකේ ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය අනුව ලකුණු 40ක ප්‍රශ්නයක්. ඉතින් මේක බොහොම වැදගත්. හොඳින් අපි මේක සාකච්ඡාවට එනම් අද ලක් කරමු. හොඳයි. යන්න ප්‍රශ්නය මේ වෙද්දී ඔයාලා කියවලා මේ ගාන හදලා තියෙන්න ඕනේ. ඔයාලට මම පූර්ව දැනුම් දීම් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වෙද්දී මේ ගාන කරලායි තියෙන්නේ. මේ ගාන කරලා ඉවර වෙලයි මේ වීඩියෝව ඔයාලා නරඹන්නේ කියන දේ. මම මේක විශ්වාස කරනවා. ඉතින් එහෙම ඔයා ගාන හදලා මේ වීඩියෝ එක බලන එක තමයි වඩාත්ම උචිත දේ. මොකද අපි මේ වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට යම් ගැළපිල්ලක් සිදු කිරීමට අමාරුවක් අපහසුතාවයක් තියෙනවා නම් එම ගැළපිල්ල සඳහා පිළිතුරු පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න. හරි. ඉතින් පේපර් එකේ ආකෘතිය ඔයාලා දන්නවා හැම කෙනෙක්ම. හොඳයි. ඒ වගේම සමාගම් ගානේ ආකෘතියත් ඔයා දන්නවා. මේක පොදු ආකෘතිය. ගාන අපි පටන් ගන්න අපි හැමදාම කතා කරනා වගේ ආරම්භය වෙන්නේ අවශ්‍ය වන්නේ සමාගමේ නම සීමිත ඩිලාර පොදු සමාගම නිෂ්පාදන සහ වෙළඳ සමාගමකි. හොඳට මතක තියාගන්න. නිෂ්පාදන සහ වෙළඳ සමාගමක්. තම නිෂ්පාදන වලට අමතරව එය වෙනත් ආයතන වලින්ද මිලදී ගනිමින් මිලදීගත් භාණ්ඩ අලෙවි කරයි. 2017 331 දින සමාගමේ සාරාංශගත ශීර්ෂ පිරික්සුම අපහට දීලා තියෙනවා. හොඳයි. ශීර්ෂ පිරික්සුම සහ අමතර තොරතුරු ඊළඟ පියවරයන් ඔස්සේ අපි සාකච්ඡා කරනවා. අපි කියවනවා. ඊළඟ පියවර වාගේ වෙන්නේ මොයි ගානේ ඉල්ලලා තියෙන දේ. අවශ්‍ය වන්නේ සෑම ගනුදෙනුවකම වගේ සෑම ගානකම වගේ අවශ්‍ය වන්නේ ඉල්ලා තිබෙන්නේ LKS එක මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමිතියට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා වූ
සීමිත ඩිලාර පොත් සමාගමේ පහත මුල්‍ය ප්‍රකාශන සටහන් ඇතුළත් ඉදිරිපත් කිරීම. මොනවද ඉල්ලලා තියෙන්නේ? 17/3/31 දිනයේ අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය 2017/3/31 දිනට මුල්‍ය තත්ත්ව ප්‍රකාශනය 17/3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. හොඳයි. ඔය එහෙනම් මේ වෙන විට මෙම ආකෘති ගහගෙන තියෙන්න ඕනේ. මේ ආකෘතීන් ටික මේ සමස්ත ආකෘතිය ගහගෙන තියෙන්න ඕනේ. ඔයාලට තියෙන ඇත්තට මේ ටික ඊට පස්සේ හිස්තැන් ටික පුරවන්න. right? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ආකෘතීන් ගහගෙන තියාගන්න ඕනේ. මුල්‍ය තත්ත්ව ප්‍රකාශනය ආකෘතීන් පිළියෙල කර තිබිය යුතුයි. ඊට අමතරව ගාන ඉල්ලනවා සටහන් එකේ සිට අපි අවශ්‍ය සටහන් ටික පිළියෙල කළ යුතුයි. හොඳයි. අපි එහෙනම් ගාන ආරම්භ කරනවා. ගාන ආරම්භ කරන්න පුතේ ඔයා කොහොම කරත් මම කිව්වා හැමදාම කියනවා තුන් පාරක් අඩුම ගානේ සමාගම් ගාන කරන්න කලින් කියවලා තියෙන්න ඕනේ. මොකද හේතුව ඔයා තුන් පාරක් කියවනවා කියන්නේ ඔයාට සමස්ත ගාන සම්බන්ධයෙන් යම් මතකයක් යම් අවබෝධයක් තිබෙනවා. හොඳයි. අපි ගානේ පටන් ගන්නෙ එනම් අමතර තොරතුරු වලින්. මම හිතනවා ඔයාලා මේ වෙද්දි මේ ගාන අවබෝධයෙන් තුන් පාරක් කියවලා ඇති කියලා. ඉතින් මම මේ ගාන මේ වෙද්දි සෑහෙන වතාවක් කියවලා තිනවා. ඒක නිසා මම නැවත මේ ගාන ඔයාලට එන්න කාලේ නාස්ති කිරීමක් ලෙස කියවන්න යන්නේ නැහැ. අපි පටන් ගමු එනම් පළවෙනි අමතර තොරතුරෙන්. අපි ගාන ආරම්භ කරන්නේ අමතර තොරතුරු ඇසුරෙන්. පළවෙනි අමතර තොරතුර අතිරේක තොරතුරු අංක 1 17/3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත දෑ ගැළපීම් සිදු කළ යුතු වේ. ඒකේ තේරුම මේ ගැළපිලි කිසිවක් සිදු කළා නැහැ තවමත් ඉහත ශේෂ පිරික්සුම තුළට. පළවෙනි ගැළපිල්ල මොන ගැළපිල්ලද පුතේ? මොකක්ද අදාළ ප්‍රමිතය? තෝග ප්‍රමිතය. ඇයි මේ තෝගය ගැන සාකච්ඡා කරන්නේ? LKS 2 2017/3/31 දිනට භාණ්ඩ තොගවල පිරිවැය සහ ශුද්ධ උපලබ්ධයකය පාද පරිදි වේ. දැන් නිකන් ඔයාලට මේක කජු කනවා වගේ වැඩක්. ඇයි? බොහොම ලේසි. ඔයා දන්නවා තොගයේ ගිණුම්ගත කළ යුත්තේ තොගයේ අගය කළ යුත්තේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයකින් වඩා අඩු වගේට. හොඳයි. මේ ව්‍යාපාරය ගාන කලින්ම කිව්වා හැඳින්වීමේදී මේ ව්‍යාපාරය නිෂ්පාදන ව්‍යාපාරයක් වගේම මේ ව්‍යාපාරයේ විසින් සමහර භාණ්ඩ මිලදී අරගෙන නැවත විකිණීම සිද්ධ කරනවා කියන දේ. ඒ කියන්නේ වෙළඳ කටයුතු වල නිරත වෙනවා කියන දේ. හොඳයි. නිෂ්පාදිත භාණ්ඩවල පිරිවැය රුපියල් ලක්ෂ 10යි ශුද්ධ උපලබ්ධයගේ ලක්ෂ 12යි. එහෙනම් ඔයා ගිණුම්ගත කරන්නේ අගය කරන්නේ නිෂ්පාදිත භාණ්ඩ පිරිවැයට. ඒකට හේතුව පිරිවැය අඩුයි ශුද්ධ උපලබ්ධයගේට වඩා. මොකද තොග ප්‍රමිතිය කියනවා පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු වගේට තොගය අගය කළ යුතු වන බව. මිලදීගත් භාණ්ඩ ලක්ෂ 13යි පිරිවැය ශුද්ධ උපලබ්ධයගේ ලක්ෂ 10යි. එහෙනම් ඔයා හඳුනාගත යුත්තේ ශුද්ධ උපලබ්ධි අගයට. මොකද්ද ශුද්ධ උපලබ්ධයගේ කියන්නේ? මම නැවත මේක කියනවා. ශුද්ධ උපලබ්ධයගේ කියන්නේ මොකද්ද පුතේ? ශුද්ධ උපලබ්ධයගේ කියන්නේ විකිණීමට අපේක්ෂිත මිලේ විකිණීම සඳහා දැරීමට සිදුවන වියදම් අඩු කර පසු එන අගය. එහෙනම් මෙතනදී පිරිවැය වුණා ලක්ෂ 13ක්. නමුත් මේ වෙන විට ව්‍යාපාරයට ශුද්ධ උපලබ්ධයගේ මෙම මිලදීගත් භාණ්ඩ වලින් අය කරගත හැකි වන්නේ ලක්ෂ 10ක් පමණයි. ඒ කියන්නේ නිකන් හිතන්න මේ භාණ්ඩ ටික ලක්ෂ 13කට වික්කට විකිණිය හැකි මිල ඇස්තමේන්තුගත විකිණිය හැකි මිල ලක්ෂ 13ක් කියලා අපි හිතමු. නමුත් ලක්ෂ 3ක විකිණීම සඳහා අමතර දැරිය යුතු පිරිවැයක් තියෙනවා, වියදමක් තියෙනවා. මේක නිසා ශුද්ධ උපලබ්ධයගේ වෙන්නේ ලක්ෂ 10ක් පමණයි. ලක්ෂ 13 ඍණ ලක්ෂ 3. මම එක උදාහරණයක් විදිහට නිකන් හිතලා කියපු අගයක්. කෙසේ වෙතත් මෙතනදී පිරිවැය ලක්ෂ 10යි ලක්ෂ 13යි ශුද්ධ උපලබ්ධයගේ ලක්ෂ 10යි. එම නිසා පිරිවැය නෙමෙයි අඩු, ශුද්ධ උපලබ්ධයගේ වඩා අඩු. ඒක නිසා මිලදීගත් භාණ්ඩ අගය කළ යුත්තේ ශුද්ධ උපලබ්ධයගේට. මේ අනුව ඔයාගේ තොගයේ මිල තොගයේ සහ මෙම තොගයේ අගය කළ යුතු මිල ඔයා තොගය ලෙස හඳුනාගන්නේ නිෂ්පාදිත භාණ්ඩ වල නම් පිරිවැය ශුද්ධ උපලබ්ධයකින් වඩා අඩු වගේ වූ පිරිවැය ලක්ෂ 10 සහ මිලදීගත් භාණ්ඩ වල නම් පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධයගේ අඩුයි. එම නිසා ශුද්ධ උපලබ්ධි
අගය. සටහන් අංක 5 මම සටහන් අංකයක් ඒකට ඉදිරිපත් කරලා තිනවා සටහනක්. මේක අත්‍යවශ්‍ය නැහැ. කෙසේවත් මෙම සටහනක් ලෙස අත්‍යවශ්‍ය නැහැ. කෙසේවත් ඔයාලට ඒක ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. මේ තොගය පුතේ මොන තොගයද? 17.331 තියෙන අවසාන තොගය. නමුත් මෙම තොගය තුල පුතේ ඔයාගේ අමුද්‍රව්‍ය තොගය ගිණුම්ගත කරලා සටහන් කරලා නැහැ. බලන්න. මෙතන තියෙන්නේ අපේ අවසාන භාණ්ඩ, නිෂ්පාදිත භාණ්ඩ. තොගය ප්‍රධාන වශයෙන් වර්ග 3කට බෙදා වෙන් කරන්න පුළුවන්. ව්‍යාපාරයක තොගය ප්‍රධාන වශයෙන් වර්ග 3කට බෙදා වෙන් කිරීමේ හැකියාව තියෙනවා. මොනවද මේ වර්ග 3? අමුද්‍රව්‍ය, නොනිමි තොග, නිමි භාණ්ඩ. අපිට මේ පළවෙනි සටහනෙන් ගැළපිල්ලෙන් දීලා තියෙන්නේ, පළවෙනි ගැළපුමෙන් දීලා තියෙන්නේ නිමි ද්‍රව්‍ය. ඒ කියන්නේ අවසාන නිමි භාණ්ඩවල පිරිවැය සහ ශුද්ධ උපලබ්ධය කියන විතරයි. එහෙනම් ගානේ උඩ බලන්න. ගානේ උඩ ඇති 17.331 දිනට තියෙන අමුද්‍රව්‍ය තොගය බලන්න ගානේ දීලා තියෙනවා. බලන්න. ශේෂ පිරික්සුමේ හතරවෙනි තීරුව 17.331 දිනට අමුද්‍රව්‍ය තොගය 2000යි. එහෙනම් ටික් කරගන්න. මෙතන ලියා ගන්න අමුද්‍රව්‍ය 2000යි. නිමි භාණ්ඩවල නිෂ්පාදිත භාණ්ඩ පිරිවැය ගන්නේ 1000යි. මිලදීගත් භාණ්ඩවල පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධයගේ අඩුයි. ඒක නිසා ඔයා ගන්නේ ශුද්ධ උපලබ්ධයගේ ඒ 1000යි. 2000යි. නිමි භාණ්ඩ 2000යි. එහෙනම් ඔයාගේ මුළු තොගය 4000යි. ඕක සටහන් කරනවා සටහන් අංක 5 ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල ජංගම වත්කම් යටතේ සටහන් අංක 5 තොගයේ අගය 4000ක් ලෙස. එතකොට පිරිවැය නම් ඇත්තටම පිරිවැය වුණා 2300ක් ඔයාගේ නිමි භාණ්ඩවල. ඔයාගේ නිමි භාණ්ඩවල පිරිවැය රුපියල් 2300යි. නමුත් ඔයා තොගය ලෙස හඳුනාගත්තේ රුපියල් 2000ක් පමණයි. එහෙනම් කීයද වෙනස? 300යි. පිරිවැය 2300ක් වූ තොග ඔයා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල හඳුනාගන්නේ 2000ක් පමණයි. ඒකේ තේරුම නම් 300ක් ඔයා මොනවා කළ යුතුද? තොග වශයෙන් කපා හැරිය යුතුයි. එහෙනම් තොග කපා හැරීම 300යි. කොහෙටද පුතේ එන්නේ? කොහෙටද දෙන්නේ පුතේ? හොඳට මතක තියාගන්න ඕනේ. කොහෙටද පුතේ එන්නේ? වෙනත් වියදම් යටතේ. එහෙනම් වෙනත් වියදම් යටතේ තොග කපා හැරීම පෙර වැඩ අංක 2 වියදම් උපලේඛනය තුලට ඇතුළත් කරනවා 300ක්. එතකොට ඔයාගේ තොගේ පිරිවැය පුතේ ඔයා අවසාන තොගේ මොනා කළ යුතුයිද? අඩු කරන්න ඕනේ විකුණුම් පිරිවැයෙන්. ඒකදි අඩු කරන්නේ පුතේ පිරිවැය. මොකද්ද එදා මම කතා කරපු දිත්ත සටහන 2018 අපසුසස් පෙළ ගාන සාකච්ඡා කරද්දී මම මේකේ දිත් සටහන් ටික සියල්ලම කිව්වා. හොඳයි මම නැවත කියන්නම්. එහෙනම් මේ 2300ට අදාළව මම දිත් සටහන කියන්නම්. අහගන්න. තොගය හර වෙනවා 2000ක්. තොගය හර වුණේ 2000 පිරිවැය ශුද්ධ උපලබ්ධයෙන් වඩා අඩු වගේ එකතුව 2000ක් හර වුණා තොගය. නිමි භාණ්ඩවල මම මේ කතා කරන්නේ දිත් සටහන. තොගය හර වුණා 2000ක් 300ක් හර වුණා වෙනත් වියදම් ලෙස මොනවාද? තොග කපා හැරීම. තොග කපා හැරීම හර රුපියල් 300යි වෙනත් වියදම් යටතේ 2300ක් බැර වෙනවා විකුණුම් පිරිවැය යටතේ. එහෙනම් දිත්ත සටහන මොකද්ද? 2000ක් හර තොගය අවසාන තොගයට 2000ක් හර ඔයාගේ මුල්‍ය තත්ත්ව ප්‍රකාශයටයි කියන්නේ 300ක් හර තොග කපා හැරීම කියලා වෙනත් වියදම් වලටයි යගේ යන්නේ 2300ක් බර විකුණුම් පිරිවැයට අවසාන තොගය කියලා 2300ක් මෙතනින් අඩු කරලා පෙන්නනවා. විකුණුම් පිරිවැය බැර වෙන්නේ ඒක නිසායි. දෙවනි ගැළපිල්ල 2017 දින අවශ්‍ය සඳහා විගණන ගාස්තු ලක්ෂ 6යි. එයින් ලක්ෂ 4ක් වර්ෂය තුලදී ගෙව්වා. මෙම මුදල පමණ පරිපාලන වියදම් තුල ඇතුළත් වේ. හරිද? වැරදි. ඇයි වැරදි?
පරිපාලන වියදම් බලන්න පරිපාලන වියදම කීයද කියලා 8400යි. කොහෙද තිබ්බේ පරිපාලන වියදම් කියලා 8400 ශේෂ පිරික්සුම තුල. එහෙනම් පරිපාලන වියදම් ඔයාගේ පෙර වැඩ යටතේ වියදම් උපලේඛනයේ පෙර වැඩ යටතේ පරිපාලන වියදම් හර වෙනවා සටහන් කරනවා 8400ක්. නමුත් මේ 8400 ඇතුලේ විගණන ගාස්තු වියදම පරිපාලන වියදමක්. ඒකට කාගේවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? මේ 8400 ඇතුලේ විගණන ගාස්තු ලෙස විගණන ගාස්තු වියදම ලෙස ඇතුළත් කරලා තියෙන්නේ 400ක් පමණයි. ඒ 400 ගෙවූ 400 විගණන ගාස්තු ගෙවීම. නමුත් ඇත්තටම විගණන ගාස්තු ව්‍යාපාරයේ විගණන ගාස්තුව 600ක් වෙනවා. ලක්ෂ 6ක් වෙනවා. එහෙනම් ලක්ෂ 2ක් ඔයා ගෙවිය යුතුයි. මොකද්ද පුතේ දිත්ත සටහන? විගණන ගාස්තු ගිණුම හර විගණන ගාස්තු කියන්නේ පරිපාලන වියදම. එහෙනම් විගණන ගාස්තු හර වෙනවා පරිපාලන වියදම් යටතේ 200ක්. 600න් 400ක් ගෙවලා 200ක් ගෙවලා නැති නිසා හර වෙන්නේ අලුතෙන් එකතු වෙන්නේ 200යි. බැර වෙන්නේ ගෙවිය යුතු විගණන ගාස්තු සටහන් අංක 7 යටතේ මම හඳුනාගත්තා විගණන ගාස්තු ගෙවිය යුතු ඒවා. ගෙවිය යුතු විගණන ගාස්තු රුපියල් ලක්ෂ 2ක්. සියලුම අගයන් අපි දහස් වලිනුයි ගිණුම් ගත කරන්නේ. 3 මේක බොහොම ලේසි ගානක්. හොඳට මතක තියාගන්න ඉදී. ප්‍රවර්තන වර්ෂය තුලදී අධ්‍යක්ෂක පාරිශ්‍රමික ලෙස පාරිශ්‍රමික කියන්නේ අධ්‍යක්ෂක ගාස්තුම තමයි. අධ්‍යක්ෂකයන්ට ගෙවන වේතන වැටු මේ වැයේ එකතුව. ඔවුන්ට ගෙවනු ලබන ගෙවීම් වල එකතුව. අධ්‍යක්ෂක පාරිශ්‍රමික ලෙස ලක්ෂ 22ක් ගෙවා එය පරිපාලන වියදම් තුල හඳුනාගෙන ඇත. මේ 8400 ඇතුලේ 2200ක් අධ්‍යක්ෂක පාරිශ්‍රමික. ඒක නිවැරදි ලෙස ගිණුම් ගත කරලා තියෙනවලු. කෙසේ වුවද ප්‍රවර්තන වර්ෂයට අදාළ අධ්‍යක්ෂක පාරිශ්‍රමික ලක්ෂ 18ක් වේ. 2200ක් මේක තුල හඳුනාගෙන තියෙනවා. නමුත් ඒක වැරදි. ඇයි? ගෙවුවට 2200ක් ඇත්තටම අධ්‍යක්ෂකවරුන්ගේ පාරිශ්‍රමික, ඒ කියන්නේ අධ්‍යක්ෂකවරුන්ගේ වියදම වෙන්නේ 1800ක් පමණයි. එහෙනම් 400ක් වැඩිපුර ගෙවූ අධ්‍යක්ෂක පාරිශ්‍රමික. එහෙනම් ඒක ඒ 400 පුතේ ව්‍යාපාරයට වියදමක් නෙමෙයි. එහෙනම් පරිපාලන වියදම් මේ 8400 මේ 400 අඩු කළ යුතුයි. එහෙනම් 8400න් 400ක් අඩු කරනවා අධ්‍යක්ෂක පාරිශ්‍රමික කියලා. ඒ 400 අඩු කරලා ඉවරලා දිත්ත සටහන වෙන්නේ. මොකද මේ බාර සටහනක් ඔයා දැම්මේ. හර වෙන්නේ කොහෙද? ඉදිරියට ගෙවූ අධ්‍යක්ෂක පාරිශ්‍රමික. ඉදිරියට ගෙවූ. එහෙනම් ඉදිරියට ගෙවූ කියන්නේ ඔයාට ජංගම වත්කමක්. එහෙනම් වෙනත් ජංගම වත්කම් යටතේ මම සටහනක් ඒකට ඉදිරිපත් කරනවා. සටහන් අංක 6 වෙනත් ජංගම වත්කම් එයාට තේනවා ඉදිරියට ගෙවූ අධ්‍යක්ෂක පාරිශ්‍රමික 400යි. දිත්ත සටහන හොඳින් අහගන්න. ඉදිරියට ගෙවූ අධ්‍යක්ෂක පාරිශ්‍රමික 400යි. ඒ කියන්නේ වෙනත් ජංගම වත්කම් යටතේ ඉදිරිපත් කරනවා. වෙනත් ජංගම වත්කම් යටතේ 400ක් මේ හර සටහන බැර වෙන්නේ ඔයාගේ පරිපාලන වියදම්. එනම් අධ්‍යක්ෂක පාරිශ්‍රමික බැර රුපියල් 400යි. ඒක පුතේ පරිපාලන වියදම් වලින් අඩු වෙනවා. ඇයි? බැර වියදම් අඩුවීම බැර. ඒත් එක්කම වට ඕනනම් මේත් එක්කම දාගන්න පුළුවන් සටහන් අංක 1ට අපි අනිවාර්යෙන් බදු පෙරලාභය ගන්නේ කිරීමේදී මෙම වියදම් අඩු කළ පසු යන්න මෙම සටහන තුල අධ්‍යක්ෂක ගාස්තු විගණන ගාස්තු ආදිය ඉදිරිපත් කරනවා. මොකද ඒවා මෙම මුල්‍ය ප්‍රකාශන පරිශීලකයන් හඳුනාගත යුතු නිසා. අධ්‍යක්ෂක ගාස්තු ආයන හඳුනාගත්ත ඇත්තටම වියදම 1800යි. විගණන ගාස්තු ඇත්තටම වියදම 600යි. ආදායම් බදු ගෙවීම තුළ පසුගිය වර්ෂය සඳහා ගෙවූ රුපියල් ලක්ෂ 9ක් සහ ප්‍රවර්තන වර්ෂයේ ප්‍රථම කාර්ය තුන සඳහා ගෙවූ ගෙවීම ඇතුළත් වේ. හොඳයි. ප්‍රවර්තන වර්ෂය කියන්නේ මේ අවුරුද්ද. ආදායම් බදු ගෙවීම බලන්න ගෙවූ ආදායම් බදු කියලා තියෙනවා
900ක් 1900ක් තියෙනවා ගෙව්ව ආදායම් බදු. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අපි අනිවාර්යෙන් ආදායම් බදු වෙන් කිරීමක් කරලා ඇති. කොහොම වුණත් මේ 1900න් 900ක් වෙන්නේ පුතේ 900ක් වෙන්නේ ගිය අවුරුද්දට අදාළ ආදායම් බදු ගෙවීම. ගිය අවුරුද්දට අදාළව මම 900ක් ගෙවුවා. බලන්නකෝ චුට්ටක් බලන්න 16/4 දිනට ශේෂ පිරික්සුම තුල ඉදිරිපත් වෙනවා. ශේෂ පිරික්සුම. ඒකයි මම කිව්වේ ගාන තුන් පාරක් කියවන්න ඕනේ කියලා. මොකද මට වගේ මෙහෙම ඔළුවට එන්නේ ශේෂ පිරික්සුමේ මේක අර අතන තිබ්බ අතන මේක මෙතන තිබ්බ කියලා මතක් වෙන්නේ පුතේ. ඔයා මේ ගාන හරියට තුන් පාරක්වත් කියවුවොත් විතරයි. එහෙනම් ඔයාලට මතක් වෙනවා 16/4 දිනට මෙයා ආදායම් බදු වෙන් කිරීමක් කරලා තිබ්බනේ. ඔව් කරලා තිනවා. කීයද? රුපියල් 800යි. 800යි වෙන් කරන්නේ. නමුත් ගෙවුවා 900ක්. ගිය අවුරුද්දේට අදාළව ආදායම් බදු මේ අවුරුද්දේදී ගෙවුවා 900ක්. හරි 800යි වෙන් කරලා තිබ්බේ. 100ක් එහෙනම් පුතේ ඌණ ආදායම් බදු වෙන් කිරීම. ඌණ ආදායම් බදු වෙන් කිරීම. එහෙනම් ආදායම් බදු සටහනේ දෙවෙනි සටහනේ පසුගිය වර්ෂයේ සඳහා ආදායම් බදු ඌණ වෙන් කිරීම 100යි. ඇයි 800යි ගිය අවුරුද්දේ වෙන් කරලා තිබ්බේ. නමුත් ඇත්තටම ආදායම් බදු ගෙවලා තියෙනවා ගිය අවුරුද්දට අදාළව 900ක්. එහෙනම් 100ක් පුතේ ඌණ ආදායම් බදු වෙන් කිරීම. හොඳයි. 1900ක් මුළු ආදායම් බදු ගෙවලා තියෙනවා. ඔය 1900න් 900ක් ගිය අවුරුද්දට අදාළවයි ගෙවලා තියෙන්නේ. මේ එතන ගැළපිල්ලෙම තියෙනවා හතරවෙනි අමතර තොරතුරු ඇතුලේ ප්‍රවර්තන වර්ෂයේ අවසාන කාර්තුවේ ආදායම් බදුවක් කීම ලක්ෂ 5යි. ඒ කියන්නේ මේ අවුරුද්දට කාර්තු තුනකට මම ගෙවලා පළවෙනි කාර්තු තුන හතරවෙනි කාර්තුවට ආදායම් බදු වෙන් කරලා තියෙනවා ලක්ෂ 5ක්ලු. 1900ක් ගෙව්වට ඒ 1900න් 900ක් ගෙවුවේ ගිය අවුරුද්දට අදාළව. ඒ කියන්නේ මේ අවුරුද්දට අදාළව ගෙවලා තියෙන්නේ 1900 අඩු කිරීම 900. ඒ කියන්නේ 1000යි. ඔය 1000 කියන්නේ පළවෙනි කාර්තු තුනට අදාළව ගෙවපු ආදායම් බදු ටික. ඊට අමතරව කියන රුපියල් 500ක ආදායම් බදු වෙන් කළ යුතුයිලු හතරවෙනි කාර්තුවට. ඔයා දන්නවා අවුරුද්දකට කාර්තු 4යි. පළවෙනි කාර්තු තුනට මේ වෙනකටත් ගෙවලා තියෙන්නේ කීයක් ගෙවලා තියෙනවද? 1000ක් ගෙවලා තියෙනවා. 1900 ඍණ 900 1000ක් ගෙවලා තියෙනවා. ඔය 1000ට අමතරව හතරවෙනි සිව්වන කාර්තුවට ඔයා ආදායම් බදු වෙන් කරලා තියෙනවා 500ක්. එහෙනම් ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු වෙනවා ඔයාට 1000 ධන. පළවෙනි කාර්තු තුනට ගෙවුව ආදායම් බදු 1000 ධන 500 1500යි. ඔයා දන්නවා ආදායම් බදු වියදම ව්‍යාපාරයේ ආදායම් බදු වියදම 1500යි ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු වියදම පසුගිය වර්ෂයේ වුණ ආදායම් බදු වෙන් කිරීම 100යි. එම නිසා සමස්ත ආදායම් බදු 1600යි. එහෙනම් ඔයාගේ ලාභ හෝ අලාභ ප්‍රකාශය තුළ ලාභ හෝ අලාභ සහ වෙනත් විසින් ආදායම් ප්‍රකාශය තුළ ඔයා 1600ක් ආදායම් බදු කියලා අඩු කරනවා බදු පෙර ලාභයෙන්. එච්චරද ඉවර නැහැ. මොකක්ද ඉවර නැත්තේ? ඔයා තවදුරටත් ගෙවිය යුතුයි පුතේ කීයක්ද? 500ක්. ඇයි? හතරවෙනි කාර්තුවේ ආදායම් බද්ද මේ වන විට ගෙවලා නැහැ. ඒක ගෙවන්නේ ලබන අවුරුද්දේදී. ඒ කියන්නේ 2018 4යි එකෙන් පස්සේ මේ ආදායම් බද්ද ගෙවන්නේ. එහෙනම් ගෙවිය යුතු ආදායම් බදු කියලා ජංගම වක්කීම් යටතේ හඳුනා ගන්නවා 500ක්. පස්වෙනි අමතර තොරතුරු 17යි 3.31 දිනට දේපල පිරියද උපකරණ සහ ඒවායේ සමුච්චිෂය පහත පරිදි වේ. යන්න ඔයාගේ සටහන් අංක 4 3 සහ 4 සටහන් අංක 3 සහ 4 බලන්න. මුලින්ම සාකච්ඡා කරන්නේ දේපල පිරියත හා උපකරණ. දේපල පිරියත උපකරණ තුළ පිරිවැය රුපියල් 10000ක් වූ 2016 4.1 දිනට ඒ කියන්නේ වර්ෂයේ මුල ඉඩම තිබ්බා රුපියල් 10000ක් වෙනවා පිරිවැය. ඉඩමේ පිරිවැය රුපියල් 10000යි 16 4.1 දිනට. හරිද? ඉඩමේ පිරිවැය රුපියල් 10000යි 16 4.1 දිනට. පිරියද සහ යන්ත්‍ර 21000යි. පිරියද සහ යන්ත්‍ර 21000යි. නමුත් ඒ 21000 අපිට ඍජුවම දාන්න බෑ පුතේ. මොකද එතන කියලා නැහැ 2016 4.1 දිනට කියලා. හොඳේ. මොකද පල්ලෙහා ඔයා ගාන කියවත් ඉතින් හැබැයි දකින්න පල්ලෙහා තියෙනවද නැද්ද කියන දේ. කොහොම කරන්නේ?
මෝටර රථ බෙදා හැරීමේ වෑන් රථ 4000යි 4000යි ලී බඩු සහ සවිකිරීම 7000යි ලී බඩු සහ සවිකිරීම 7000යි 17යි 3:30කට දිනට සමුච්චිත ෂෙයා අගයනුත් අපිට දීලා තියෙනවා 17යි 3:30ක දිනට 9700යි 2000යි සහ 2800 වශයෙන්. හොඳයි. මේ ටික ඔළුවේ තියාගන්න ඕනේ. ඔයා පස්වෙනි ගැළපිල්ල පස්වෙනි අමතර තොරතුරු ඍජුවම කෙලින්ම අපි සටහනට ඇතුළත් කරන්න යන්නේ නැහැ. බලන්න ඕනේ. මොකද 5 6 අමතර තොරතුරු දෙකම අදාළ වෙන්නේ දීපල පිළියෙත සහ උපකරණ සටහන තුලට. 6 වෙනි අමතර තොරතුරු අදාළ වෙන්නේ ඔයාගේ සටහන් අංක 4 භාවිතා කිරීමේ අයිතිය සහිත වත්කම් කියන සටහන තුලට. ඉතින් මම ඒකයි හැමදාම කියන්නේ ඔයාලා පහුගිය ප්‍රශ්න පත්‍රවල පිළිතුරු බලන්න යන්න එපා. මොකද හේතුවක් තියෙනවා ඒකට. එම පිළිතුරු වර්තමානයේ වෙන විට සංශෝධනය විය යුතුයි. මොකද අපි දැන් වර්තමානයේ භාවිතා කරන්නේ SLFRS 16 තමයි කල්බදු ප්‍රමිතය ලෙස. ඊට කලින් අපි භාවිතා කරේ LKS 17. ඉතින් LKS 17 මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී කල්බදු අයිතිය සහිත වත්කම් ඉදිරිපත් කළ ආකාරය සහ වර්තමානයේ SLFRS 16ට අනුව අපි භාවිතා කිරීමේ අයිතිය සහිත වත්කම් ලෙස වෙන් වූ ආකාරයෙන් තමයි කල්බදු වත්කම් ඉදිරිපත් කරන්නේ. එම නිසා ඔයාලා හැමතිස්සෙම මෙම සංශෝධිත පිළිතුරු මගේ පිළිතුරු භාවිතා කරන්න ඔයාලගේ පිළිතුරු නිවැරදිතාවය පරීක්ෂා කිරීමට ඔය පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල එක එක සමාගම් විසින් දීලා තියෙන පිළිතුරු පරණ පේපර්ස් සඳහා භාවිතා කරන්න එපා. මොකද එයාලා පේපර්ස් වලට උත්තර දීලා තියෙන්නේ ඒ කාලවල භාවිතා කරපු ප්‍රමිත සහ ඉදිරිපත් කළ ආකාර අනුව. නමුත් වර්තමාන විදිහට යම් යම් දේවල් සංශෝධනය වෙලා තියෙනවා. හොඳයි. මේ බලන්න. ඉඩම ප්‍රත්‍යාගණන අගයටද ඕකේ ඉඩම තියෙන්නේ පුතේ ප්‍රත්‍යාගණන අගයට. අනිකුත් සියලු වත්කම් පිරිවැයටද මනිනු ලබයි. හොඳයි. මේ මොකද්ද ප්‍රමිතිය? LKS 16. ඔයා LKS 16 ප්‍රමිතිය මම මෙතනදී දැන් කතා කරන්න යන්නේ නැහැ. ඔයා 2019 A level ගාන බැලුවා නම් ඔයාට LKS 16 පුළුවන් වෙනවා. වීඩියෝස් 3ක් එක ඉදිරිපත් කරලා තියෙනවා දීර්ඝ පැහැදිලි කිරීමක්. 17යි 3:30ක දිනට ඉඩම ලක්ෂ 12කට සමා වෙනවා. මිලියන 12කට ප්‍රත්‍යාගණනය කරන ලදී. 17යි 3:30ක ඉඩම ප්‍රත්‍යාගණනය කරා රුපියල් 12000කට. නමුත් ප්‍රත්‍යාගණන අගය 16.4ක තිබ්බේ 10000යි. ඒකේ තේරුම ඉඩමේ වටිනාකම 2000කින් ඉහළ ගිහිල්ලා. ඉඩමේ වටිනාකම 2000කින් ඉහළ ගිහිල්ලා. මොකද්ද පුතේ දිත්ත සටහන? දිත්ත සටහන දැන් තකස් ගාලා ඉන්න ඕනේ මොකද්ද? ඉඩම් ගිණුම හර 2000යි බැර වෙන්නේ ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්තය. ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්තය බැර 2000යි. නමුත් හොඳට කියවන්න ගාන එකපාර දාන්න බෑ ඔයාලට. බලන්න. ගාන කියනවා දෙවන වරට ප්‍රත්‍යාගණනය කරන ලද නමුත් ඒකයි මම කිව්වේ භාගෙට කියවන්නේ නැහැ ඔයා. හරි? ඒ මෙතෙක් සටහන් කර නොමැත. මෙම වත්කම පසුගිය වර්ෂයේ ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කිරීමේදී රුපියල් ලක්ෂ කීයකද පුතේ? 12ක ඌනතාවයක් වාර්තා වී ඇත. ඌනතාවයක්. පාඩුවක් වාර්තා වුණාලු. හරි. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණනය කරද්දී ලක්ෂ 12ක් පාඩු වුණ ඉඩම ඌනතාවයක් වාර්තා වුණ ඉඩම අද මම ප්‍රත්‍යාගණනය කරද්දී ලක්ෂ 20ක ලාභයක් ලබලා අතිරික්තයක් ලබලා ගිය අවුරුද්දේ ඌනතාවය වාර්තා කරන්න ඇත්තේ පුතේ ව්‍යාපාරේ වෙනත් වියදම් යටතේ ගිය වර එයා ගිණුම්ගත කරන්නේ නැති ඉඩම් ප්‍රත්‍යාගන්න අලාභ 1200යි කියලා. නමුත් ඇත්තටම අද වෙනකොට මම හඳුනගත්තා. අද වෙනකොට මම මගේ ප්‍රශ්න ටික මම විසඳගෙන මම හරියට යාව තේරුම් ගත්තා. මොකද්ද තේරුම් ගැනීම
ඔයා තේරුම් ගත්ත නෑ ලක්ෂ 12ක් අඩු වෙලා නෑ. දැන් ඇත්තටම මේ ඉඩම වටිනවා රුපියල් මිලියන 12ක්. ඒකින්ද මට තියෙනවා මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන්න අතිරික්තයේ වෙනස් වීමක්. කොච්චරද වෙනස් වීම ප්‍රත්‍යාගරණේ? ලක්ෂ 20ක්. ගිය අවුරුද්දේ ලක්ෂ 12ක් පාඩුයි කිව්වා නෑ. ඇත්තට පාඩුවක් නෑ. එහෙනම් මේ ලක්ෂ 12 පුතේ ඔයා වෙනත් වියදම් යටතේ ඔයාගේ පෙරවැඩ අංක දෙක වෙනත් වියදම් යටතේ අඩු කරනවා. මොනවා කියලාද? ඉඩම් ප්‍රත්‍යාගණන ඌනතාවය හිලව් කිරීම කියලා. මොන ලව්ද? හිලව්. ඉඩම් ප්‍රත්‍යාගණන ඌනතාවය හිලව් කිරීම වෙනත් වියදම් යටතේ අඩු කරනවා 1200ක්. ඕක තවත් ළමයි මම මේ පිළිතුර දෙවෙනි පිළිතුර විදියට වාට ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාලගේ group වල ඔයාලට ඒ උත්තර download කරගන්න පුළුවන්. දෙවෙනි පිළිතුරේ තවත් ළමෙක් මේක ලිව්වොත් එහෙම වෙනත් ආදායම් වලට ඒ සඳහා කිසිවකු වැරද්දක් පවසන්නේ නැහැ. හරි මේක වෙනත් වියදම් යටතේ සටහන් කරන්නේ නැතුව එයා ඉඩම් ප්‍රත්‍යාගන්න ඌනතාවයේ හිලව් කිරීම කියලා වෙනත් ආදායම් යටතේ ලයිස්තුගත කරොත් ඒකේ වැරද්දක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපි ඒක වෙනත් වියදම් වලින් අඩු කරලා පෙන්නනවා ඍණ 1200ක් ලෙස. හරි හොඳට අහගන්න එනම් මේකේ දිත්ත සටහන. එතකොට 2000ක් අතිරික්තයක් වාර්තා වුණාට 1200ක් මම අඩු කරා. එහෙනම් ඉතිරි 800යි. ඔය 800 තමයි ඇත්තටම ඉඩමේ ප්‍රත්‍යාගන්නේ වෙනස් වීම. එහෙනම් ඔය 800 ඔයා හඳුනා ගන්නවා වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ඉඩම් ප්‍රත්‍යාගන්න අතිරික්තය කියලා. ඉඩම් ප්‍රත්‍යාගන්න අතිරික්තයේ වෙනස් වීම 800යි. එහෙනම් මේ 800 ඔයා හඳුනා ගන්නවා ඉඩම් ප්‍රත්‍යාගන්න අතිරික්තයේ වෙනස් වීම 800ක් ලෙස. ඔය 800 උතනින් නවතින්නේ නැහැ. ඔයාගේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ ප්‍රත්‍යාගන්න අතිරික්තය කියලා 800ක් එකතු වෙනවා ප්‍රත්‍යාගන්න සංචිත ගිණුමට. එහෙනම් පුතේ අහගන්න මේ ප්‍රත්‍යාගන්න සංචිතේ වෙනස් වීමේ දිත්ත සටහන. 2000ක් හර ඉඩම් ගිණුම හර 2000යි. 1200ක් බැර ප්‍රත්‍යාගණන හිලව් කිරීම. ප්‍රත්‍යාගන්න අලාභ හිලව් කිරීම. පසුගිය වර්ෂයේ ප්‍රත්‍යාගන්න අලාභ හිලව් කිරීම කියලා බැර වෙනවා ගිණුම 1200ක. ඒක තමයි ඔයා මේ වෙනත් වියදම් යටතේ අඩු කරේ. මොකද වියදම් අඩු වීම බැර. හරි? වෙනත් වියදම් යටතේ අඩු කරා ඔයා ඉඩම් ප්‍රත්‍යාගන්න ඌනතාවයේ හිලව් කිරීම 1200යි. ඉතිරි 800 බැර වෙනවා ඔයාගේ ප්‍රත්‍යාගන්න සංචිත ගිණුමට. ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම බැර 800යි. එහෙනම් දිත්ත සටහන නැවත වාරයක් කිව්වොත් ඉඩම් ගිණුම හර 2000යි. බැර වෙන්නේ කොහටද? ඉඩම් ප්‍රත්‍යාගන්න අලාභ හිලව් කිරීම 1200යි. වෙනත් වියදම් යටතේ හඳුනාගන්නේ ප්‍රත්‍යාගන්න සංචිතය බැර 800යි. ඕක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය යටතේ නිරූපණය වෙනවා වගේම වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ලයිස්තුගත කරනු ලබනවා. හොඳයි. ඊළඟ මේ 800 ඉඩම් ප්‍රත්‍යාගන්න අතිරික්තයේ වෙනස් වීම. හොඳයි. ඊළඟ 6 වෙනි අමතර තොරතුර. මේක බොහොම ලේසි. කීයද අමතර තොරතුරු තියෙන්නේ? 9යි පුතේ. ලේසි. දේපල පිළිවෙත උපකරණ ඉඩම හැර වාර්ෂිකව 10% බැගින් ෂේ කරනු ලබයි. right? ප්‍රවර්තන වර්ෂය සඳහා ෂේ වෙන් කර ඇත. okay. කෙසේ වෙත බෙදා හැරීමේ වෑන් රටවල ඉදිරි ඵලදායී ජීව කාලය වර්ෂ 8ක් වන බව 2016 4 දින කරන ලද සංශෝධනය ප්‍රවර්තන වර්ෂයේ ෂේ වෙන් කිරීමේදී සැලකිල්ලටගෙන නොමැත. බොහොම හොඳයි. බෙදා හැරීමේ වෑන් රටවල සුන්බුන් නගයක් නොමැති බව උපකල්පනය කරන්න. හොඳයි. බලන්න කිසිදු එකතු කිරීමක් නැහැ මෝටර් රථ හැරුණුකොට. එම නිසා ඔයාට මේ සටහන පිළියෙල කරන්න පුළුවන්. ඒ වගේම 4000ක් පුතේ කල්බදුවක්කමක් කියලා කොහෙවත් සටහනක් නැහැ.
ඒක නිසා ඔයාට මේ පිරිවැය කොටස අවසන් කරන්න මුලින්ම පුළුවන්. එහෙනම් පිරිවැය කොටස් දීලා තිබ්බා. පස්වෙනි ගැළපිල්ලේ පස්වෙනි අමතර තොරතුරු තුල පිරියත සහ යන්ත්‍ර 21000යි අවසාන ශේෂයත් ඒකමයි ආරම්භක ශේෂයත් ඒකමයි එකතු කිරීම ඉවත් කිරීම කිසිවක් නැති නිසා මෝටර රථ බෙදා හැරීමේ වෑන් රථ පිරිවැය 4000යි ආරම්භක ශේෂයත් අවසාන ශේෂයත් 4000ම තමයි කොහෙවත් සටහනක් නැති නිසා ලීබල් සවි කිරීම අවසාන ශේෂය 7000යි කිසිදු එකතු කිරීමක් හෝ ඉවත් කිරීමක් නොමැති නිසා ආරම්භක ශේෂයත් 7000ම තමයි. එහෙනම් ඔයාලට මේවා එකතුන් ගන්න පුළුවන් 42000යි එකතු කිරීම කිසිවක් නැහැ. ප්‍රත්‍යාගණ්‍ය 2000යි අවසාන ශේෂවල එකතුව 44000යි. හොඳයි. ඊළඟ සමුච්චිත ශේෂය දීලා තියෙනවා. පිරියත සහ යන්ත්‍රවල කිසි අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ. ඇයි අවුලක් නැත්තේ? හේතුව ගාන කියනවා මෝටර රථවල විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද මෝටර රථවල තියෙන ප්‍රශ්නේ? මේ මෝටර රථ 16යි 4යි එක. ඒ කියන්නේ අපි අවුරුද්දේ මුල මෙයාලා ඇස්තමේන්තු කරනවා තව ඵලදායී ජීව කාලය තියෙන අවුරුදු 8යි. හරි. එහෙනම් ඔයා එතනින් යාට ෂෙයා කළ යුත්තේ ඒ අවුරුදු 8 සඳහායි. නමුත් ඒක ගැන සැලකීමක් කළා නැහැ. ඒක නිසා ඔයා උනන්දු වෙන්න ඕනේ මෝටර රථ ෂෙයා ගණනය කිරීමේදී. ඔයාට පිරියත යන්ත්‍ර උපකරණ ෂෙයා ටික ගණනය කරගන්න පුළුවන් කොහොමද? 17.331කට 9700 නම් 9700යි. හරි. ඔයාගේ පිරියත යන්ත්‍ර උපකරණ වල 21000යි. ඔයාගේ ෂෙයා අනුපාතය 110යි. එහෙනම් 21000 වැඩි කිරීම 110 2100යි. 9700 ආවේ 2100 එකතු වෙනාන් පස්සේ එහෙනම් ආරම්භක සමුච්චිත ෂෙයා තියෙන්නේ නැති 7600. ලීබඩ උපකරණත් ඔයාලට අකස් ගාලා දාගන්න පුළුවන්. ඔයාලට දීලා තියෙන අවසාන සමුච්චිත ෂෙයා 2800යි 2800යි රුපියල් 7000 ලීබඩ සාසාව කිරීම. ඒ කියන්නේ 110 බැගින් එහෙනම් කාල පරිච්ඡේදය 700යි 2800 ඉන්නේ 700ක් එකතු වුණාම නම් 2016 4 එක දිනට 2016 4 එක දිනට ඔයාගේ ලීබඩ සාසාව කිරීම වල ෂෙයා 2100යි. හොඳයි. ඊළඟ මෝටර රථ අන්න ඒක වැදගත් පුතේ. අන්න ඒක වැදගත්. මෝටර රථ බෙදා හැරීම වල 2000යි. නමුත් මේ 2000 ඉන්නේ පුතේ මේ 2000 ඉන්නේ හොඳට බලන්න. මේ 2000 ඉන්නේ පුතේ 110 බැගින් ෂෙයා කරායින් පස්සේ. හරි. ඔයා මෙතනට 2000 දැම්මොත් එහෙම ඔයා මෙතන හඳුනා ගන්නවා කාල පරිච්ඡේදයේ ෂෙයා ලෙස 4000 වැඩි කිරීම 110 400. හරිද? තේරුණාද ඔයාලට ඒ කියපු දේ? හොඳට පැහැදිලි කරගන්න. ගාන දීලා තියෙනවා මෝටර රථවල සමුච්චිත ෂෙයා වල එකතුව 2000ක් කියලා. ඒ කියන්නේ මේ 17.331 දිනට 17.331 දිනට ඔයා මෙතනට දැම්මොත් 2000ක් ඔයා ෂෙයා කාල පරිච්ඡේදයේ ෂෙයා ලෙස හඳුනා ගන්නවා 4000 වැඩි කිරීම 110. 4000 වැඩි කිරීම 110. ඒ කියන්නේ 400ක්. කාල පරිච්ඡේදයේ ෂෙයා 400 වුණා නම් අවසාන ශේෂය 2000 වුණා නම් ඔයාගේ 16 එක දිනට ෂෙයා වෙන් කිරීම 1600යි. එතන කිසිදු වෙනස් වීමක් වෙන්නේ නැහැ. මෙවන්න රුපියල් 4000 පිරිවැය වූ මෝටර රථයක් මේ වන විට 2016 4 එක දින වෙන විට රුපියල් 1600ක් ෂෙයා වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු කීයද? එක අවුරුද්දක ෂෙයා කීයද පුතේ? 4000 වැඩි කිරීම 110. ඒ කියන්නේ 400යි. 1600ට 400ව කීයක් තියෙනවද? 4ක් තියෙනවා. හොඳට පැහැදිලි කරගන්න. මෝටර රථවල පිරිවැය 4000යි 2016 4 එක දිනට ෂෙයා වෙන් කිරීම 1600යි. 1600 ඇවිල්ලා තියෙන්නේ ෂෙයා වල එකතුව. 4000ක් පිරිවැය වූ මෝටර රථයක්. මෙයාලා ෂෙයා කරන්නේ 10 අනුපාතය යටතේ. ඒ කියන්නේ එක අවුරුද්දකට ෂෙයා කීයද? 4000 වැඩි කිරීම 110 400යි. 1600යි නම් 2016 4 එක දිනට සමුච්චිත ෂෙයා 2016 4 එක දින වෙන විට මේම මෝටර රථ අවුරුදු කීයක් භාවිතා කරලා තියෙනවද? අවුරුදු 4ක් භාවිතා කරලා තියෙනවා.
400 800 1200 1600 කියන්නේ අවුරුදු 4ක් මේ වෙද්දි ෂේ වෙලා අවසానයි. හිතන්න වෙනකම් පැහැදිලිද? අවුරුදු 4ක් ෂේ වෙලා අවසానයි. ඊළඟ මගේ ප්‍රශ්නය 100ට 10යි නම් පුතේ අනුපාතය ඒක අවුරුදු ගානෙන් කිව්වොත් අවුරුදු කීයක් තියෙනවද? 100ට 10යි 100 බෙදීම 10 ඒ කියන්නේ අවුරුදු 10යි. පැහැදිලිද? එක අවුරුද්දකට 100ට 10යි ෂේ වෙන්නේ. හරිද? එහෙනම් ඔයාලට අවුරුදු ගාන හොයාගන්න නම් 100යිනේ සමස්ත පිරිවැය 100 බෙදනවා 10යි. ඒ කියන්නේ අවුරුදු 10යි. එහෙනම් මෝටර රථ ෂේ කරන අවුරුදු 10ක් පුරාවට 1600ක් මේ වෙන විටත් ෂේ වෙලා ඉවරයි. ඒකේ තේරුම අවුරුදු 4ක් ෂේ වෙලා අවසానයි. මට කියන්න දැන් 2016 4 එක දිනට මෝටර රථවල හොඳින් අහගන්න. මෝටර රථවල ඉතිරි ඵලදායි ජීව කාලය කොච්චරද? ඉතිරි ඵලදායි ජීව කාලය කොච්චරද? අවුරුදු 10යි ෂේ කරන්න පුළුවන්. ෂේ කරන්නේ අවුරුදු 4ක් මේ වෙද්දි ෂේ වෙලා ඉවරයි. ඉතිරි ඵලදායි ජීව කාලය පුතේ තව තියෙන්නේ අවුරුදු එහෙනම් 6යි. 10ක් ෂේ කරන්න පුළුවන්. 4ක් ෂේ වෙලා අවසానයි. එම නිසා ඉතිරි ඵලදායි ජීව කාලය අවුරුදු 6යි. අවුරුදු 6යි. නමුත් ගාණි කියනවා නෑ පුතේ අවුරුදු 6ක් නෙමෙයි 16 4කට ඉතිරි ඵලදායි ජීව කාලය. ඉතිරි ඵලදායි ජීව කාලය අවුරුදු 8යිලු. එහෙනම් මෙතනින් එහාට පුතේ 110 අදාළ නෑ. 110 ඔට්ටු නෑ. හරිද? එහෙනම් මෙතනින් එහාට අපි ෂේ කරන්නේ අවුරුදු 8. කොකෙන්ද? අවුරුදු 8. හොඳයි. ඊළඟ බලන්න. මේ අවුරුදු 8න් ෂේ කිරීම ගණනය කරන්නේ කොහොමද කියන දේ. හරි. දැන් පුතේ 4000ක් වටින වත්කමක් නෙමෙයි මම අවුරුදු 8කට ෂේ කරන්නේ. හොඳට තේරුම් ගන්න. අවුරුදු 8කට ෂේ කරන්නේ ඔයා 4000ක් වටින වත්කමක් නෙමෙයි. එහෙනම් කීයක් වටින වත්කමක්ද? කීයක් වටින වත්කමක්ද එහෙනම්? 4000ක් නෙමෙයි පුතේ. මෙන්න මේ 4000න් 16 සමුච්චය 1600 අඩු කරායින් පස්සේ එන අගය තමයි මම අවුරුදු 8ක් පුරාවට ඉදිරියට ෂේ කරන්නේ. හරි. එහෙනම් 4000 අඩු කිරීම 1600 කීයද පුතේ? 4000 අඩු කිරීම 1600 2400යි. 2400යි. 2400 බෙදනවා මම අවුරුදු 8ෙන්. මොකද ඉතිරි ඵලදායි ජීව කාලය අවුරුදු 8යි. දැන් වටින්නේ මේ මෝටර රථයේ 2400යි. එහෙනම් 2400 බෙදීම අවුරුදු 8 300යි. 300යි. පැහැදිලිද? එහෙනම් මේක 300 තමයි ඔයාගේ කාල පරිච්ඡේදයේ ෂෙයා. නමුත් මම කලින් කිව්වා ඇත්තටම ෂෙයා මෙයාලා හඳුනාගෙන තිබ්බා 400ක්. මොකද මෙයා ෂෙයා කරලා තිබ්බේ අවුරුදු 8 ගැන හිතන්නේ නැතුව 110යි. 4000 වැඩි කිරීම 110යි කියලා. හරිද? ඒ 400ක් ෂෙයා කරලා තිබ්බා. වියදම හඳුනාගෙන තිබ්බා. බෙදා හැරීමේ වියදම් වල මොකද මේක බෙදා හැරීමේ මෝටර රථය. ඒක නිසා මෙයා බෙදා හැරීම් වියදම් වල අනිවාර්යෙන් මෙන්න මේ බෙදා හැරීම් පිරිවැය බලන්න වගේ බෙදා හැරීම් පිරිවැය කියලා ශේෂ පිරික්සම දීලා තියෙනවා 8000. බෙදා හැරීම් පිරිවැය කියලා බෙදා හැරීම් වියදම් ඇතුලේ 8000ක් තියෙනවා. මෙන්න මේ 8000 ඇතුලේ අර 400 මෝටර රථ ෂෙයා 400ක් ඇතුළත්. ඒක වැරදි. ඇත්තටම මෝටර රථ ෂෙයා වුණේ 400ක් නෙමෙයි 300යි. එහෙනම් 100ක් වැඩිපුර ෂෙයා කළා. වැඩිපුර ෂෙයා කරපු එක ඔයා රිවර්ස් කරනවා. හරි කොහොමද රිවර්ස් කරන්නේ? ෂෙයා වෙන්කිරීම මෝටර රථ ෂෙයා වෙන්කිරීම ගිණුම හර 100යි. මෝටර රථ ෂෙයා වියදම් ගිණුම බැර 100යි. ෂෙයා වියදම් බැර ෂෙයා වියදම් බැර කියන්නේ අඩු වෙන්න ඕනේ. වියදම් අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතනින් 100ක් ඔයා අඩු කරනවා. දීපල පිළියෙත උපකරණ මෝටර රථ ෂෙයා අඩු කිරීම කියලා. පැහැදිලිද? හොඳයි. මේව නැවත වාරයක් ආයිමත් මේක රිවයින්ඩ් කරලා අහන්න බලන්න. ඔයාලට ඒ කොටසේ යම් අපැහැදිලිතාවයක් ආවනම්. හරි? ඊට පස්සේ මෙන්න මෙතන එකතුන් ගන්න කාල පරිච්ඡේදයේ නිවැරදි ෂේ වියදම මේ තියෙන්නේ 3100යි. ඔයාලට මෙතන ෂේ එකතු 1900යි.
සමුචිෂය වල එකතු ගන්න පුළුවන් 14400යි. ඒ වගේම ඔයාලට ධාරණ අගය ගණනය කරන්න පුළුවන් 12 ධාරින බිඳුව එහෙනම් 12000යි 21 ධාරින 9700 11300යි 4 ධාරින 1900 2100යි 7 ධාරින 2800 4200යි 44 ධාරින 14400 29600. මෙන්න මේ 29600 දේපල පිරිය ඔපකරන කියලා ඔයාගේ මුල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල සටහන් අංක 3 මුල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල දේපල පිරිය තව ඔපකරන කියලා ඔයා සටහන් අංක 3න් ඉදිරිපත් කරනවා 29600. හොඳයි. ඊළඟ අමතර තොරතුර 7 වෙනි අමතර තොරතුර 16/4 දින. ඒ කියන්නේ මේ අවුරුද්දේ මුල 16/4 දින වර්ෂ 5ක කාලය සඳහා මුල්ලේ කල්බදු පදනමට ලොරියක් අත්පත් කර ගන්නා ලදී. ප්‍රවර්තන වර්ෂය සඳහා ෂේවෙන් කර ඇත. සමා වෙන්න. ලොරියක් අත්පත් කර ගන්නා ලදී. එහි සාධාරණ අගය ලක්ෂ 50ක් විය. රුපියල් ලක්ෂ 50ක් වටිනවලු පුතේ ඒ ලොරිය. මෙම වත්කමේ අයිතිය කල්බදු කාලයේ අවසානයේදී සමාගමට මාරු වනු ඇත. ඇයි හේතුව එහෙම කියන්නේ? ඕනම අපේ වත්කමක් මිලදී ගත්තයින් පස්සේ කල්බදු අයිතියට මිලදී ගත්තොත් සමහරක් වෙලාවට මෙතන ප්‍රධාන ආකාර දෙකකට මෙම මෝටර රථ නැත්නම් මෙම කල්බදු වත්කම් අපි මිලදී ගන්නවා. එකක් තමයි මෙම කල්බදු වත්කමේ ඵලදායී ජීවකාලයෙන් වැඩි කොටසක් වැඩි ප්‍රමාණයක් වැඩි වර්ෂ ගණනාවක් භාවිතා කිරීමේ අයිතිය ව්‍යාපාරයට ලබා ගනිමින්. උදාහරණයක් ගත්තොත් මෝටර රථයේ ඵලදායී ජීවකාලය අවුරුදු 10යි කියලා හිතන්නකෝ. ඔය මෝටර රථයේ ඵලදායී ජීවකාලය අවුරුදු 10යි. ඔය මෝටර රථය අවුරුදු 9ක්ම පාවිච්චි කරන්නේ ව්‍යාපාරයේ විසින්. එහෙනම් ඒක කල්බදු වත්කම. හරි? ඒ කියන්නේ මෝටර රථයේ ඵලදායී ජීවකාලයෙන් වැඩි කොටසක් භාවිතා කරන්නේ ව්‍යාපාරය නිසා අපි ඒක හඳුනා ගන්නවා වත්කමක් ලෙස. මෝටර රථයේ වටිනාකම මෙතනදී අපිට කියනවා 5000යි. නමුත් මේ 5000න් අවුරුදු 5ක් අවසානයේ අද මම මේක කල්බද්දර මිලදී ගත්තට මේක තමයි අවුරුදු 5කින් පස්සේ සම්පූර්ණ අයිතිය ව්‍යාපාරය සතු වෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේක ව්‍යාපාරයේ වත්කම. බලන්න. එම වත්කමේ අයිතිය කල්බදු කාලයේ අවසානයේදී සමාගමට මාරු වනු ඇත. හොඳයි. එහෙනම් අවුරුදු 5ක් අවසානයේ මේ වත්කමේ අයිතිය කල්බදු සමාගමට සමා වෙන ව්‍යාපාරයට මාරු වෙනවා. එහෙනම් අපිට ඒක වත්කමක්. ඔයාලට එහෙනම් ගන්න පුළුවන් මෙන්න මේ 5000 එකතු කිරීම ලෙස. ඇයි දීප භාවිතා කිරීමේ අයිතිය සහිත නැත්නම් මෙම මෝටර රථේ එකතු කිරීම ලෙස 5000ක් ඉදිරිපත් වෙනවා සාධාරණ අගයට. එනවා මේ මෝටර රථේ සාධාරණ අගයට ගිණුම් ගත කරනවා රුපියල් 5000ක් එකතු කිරීම ලෙස. එතනින් එහාට වැදගත් වෙනවා කල්බදු ණය හිමියාව වාර්තා කිරීමට සහ ෂෙය ගණනය කිරීම සඳහා. මෙන්න මේ දේ හොඳට අහගෙන ඉන්න. ඒ වගේම සටහනක් දාගත්තත් කිසිදු ප්‍රශ්නයක් නැහැ. SLFRS 16 කල්බදු ප්‍රමිතයේ මෙන්න මෙහෙම දෙයක් කියනවා පුතේ. හොඳට අහගන්න. මේ මෝටර රථය භාවිතා කිරීමේ අයිතිය තියෙන්නේ කාටද? ව්‍යාපාරයට. ලීස් එකට ගත්තට මේ මෝටර රථය භාවිතා කරන්නේ ව්‍යාපාරය. හැබැයි මේ මෝටර රථය අවුරුදු 5ක් අවසානයේදී ව්‍යාපාරයේ වත්කමක් බවට පරිවර්තනය වෙනවා. හරි. වත්කමක් බවට පරිවර්තනය වෙනවා. එතෙක්කල් ව්‍යාපාරයේ විසින් කල්බදු වාරික ගෙවනෝ අදාළ මුල්‍ය සමාගමට. හරිද? මෙහිදී මෙම ෂය කිරීම ගණනය කිරීමේදී වැදගත් කරුණක් ඔයා මතක තබා ගන්න ඕනේ. සමහරක් ළමයි මේක ෂය කරනවා පුතේ අවුරුදු 5න්. එහෙම ෂය කරන එක හරිද වැරදිද? සමහරක් කෙනෙක් කියන්න පුළුවන් ඒක හරිනේ, ඒක වැරදි නෑනේ. මේ මෝටර රථේ භාවිතා කිරීමේ
කල්බදු ගෙවනවනේ මං අවුරුදු 5ක්. ඔව් ඔයා කල්බදු ගෙවන අවුරුදු 5ක්. නමුත් පුතේ ඔයා ව්‍යාපාරයක් වශයෙන් සාමාන්‍ය ප්‍රතිපත්තියක් විදියට හඳුනාගෙන තියෙනවා. ඔයා මිලදී ගන්න මෝටර් රථ ෂෙයා කරන්නේ අවුරුදු 10ක්. එනම් 110 අනුපාතයට කියලා. හරි. 110 අනුපාතයට කියලා. ඉතින් මේ 110 අනුපාතයට ෂෙයා කරන නිසා ඔයා මෙම මෝටර් රථය කල්බදු අයිතිය සහිත මෝටර් රථයක් ඔයා ෂෙයා කළ යුත්තේ 110 අනුපාතයට. 110 අනුපාතයට. මම මේ අවුරුදු 5 වෙනුවට අවුරුදු 10 එනම් 110 පාවිච්චි කරන්න කියන හේතුව එකම හේතුව තමයි මෙන්න මේ පේලිය අහන්න. මෙම වත්කමෙහි අයිතිය කල්බදු කාලය අවසානයේදී සමාගමට මාරු වනු ඇත. මෙන්න මේ පේලිය නිසා ඔයාට පුළුවන් මෙම කල්බදු මෝටර් රථයත් අවුරුදු 10ක් පුරාවට ෂෙයා කරන්න. ඒක නිසා ඔයා කාල පරිච්ඡේදයේ ෂෙයා වියදම ලෙස හඳුනාගන්නේ 500. 500. එහෙනම් 17යි 3යි 30ක දිනට වගේ සමුච්චිෂය 500මයි. ඔයාලට ගණනය කරන්න පුළුවන් ධාරණගේ 5000 ඍණ 500 කීයද? 5000 ඍණ 500 4500යි. මෙන්න මේ 4500 ඔයා සටහන් අංක 4 මුල්ලේ දත්ත ප්‍රකාශනය තුල භාවිතා කිරීමේ අයිතිය සහිත වත්කම් කියලා ඉදිරිපත් කරනවා. භාවිතා කිරීමේ අයිතිය සහිත වත්කම් ජංගම නොවන වත්කම් යටතේ සටහන් අංක 4 4500යි. හරිද? මේක ඔයාට මෙන්න මේ ෂෙයා වියදම මේක හොඳට අහගන්න, හැබැයි පටලව ගන්න එපා. මෙන්න මේ ෂෙයා වියදම ඔයාට අවුරුදු 10න් නැතුව 5න් ෂෙයා කරන්න වෙනවා. දරා ගන්න. අවුරුදු 10න් නැතුව 5න් 110න් නැතුව අවුරුදු 5න් ෂෙයා කරන්න වෙනවා. අවුරුදු 5ක් කියන්නේ 120ක්. හරි? අවුරුදු 5න් 120න් ඔයාට ෂෙයා කරන්න වෙනවා. මෙන්න මේ වගන්තිය නොතිබුණා නම් මොකද්ද? මෙතන නිකන් හරි තිබ්බනම් මෙම වත්කමේ අයිතිය කල්බදු කාලයේ අවසානයේදී නැවත කල්බදු සමාගමට හුවමාරු වේ. එහෙම තිබුණා නම් ඔයාට මේක ෂෙයා කරන්න බෑ 110 අවුරුදු 10. ඇයි කියලා තාගන්න මේ හේතුව තමයි ඔයා අවුරුදු 5 ඉවරුනාම මේ කල්බදු වාරික ටික ගෙවලා ඉවරුනාම අවුරුදු 5 අවසානයේ නැවත මෝටර් රථය දෙන්න ඕනේ කාටද? කල්බදු සමාගමට. ඉතින් එතනින් එහාට ෂෙයා කරන්නේ කොහොමද? පාවිච්චි කරන්නේ නැතුව. ෂෙයා කියන්නේ මොකද්ද? භාවිතා කිරීම නිසා එම අදාළ වත්කමේ අගය අඩුවීම. හරි? අවුරුදු 5කට පස්සේ මෝටර් රථය පාවිච්චි කරන්නේ නැහැ මෙහෙම එකක්. පැහැදිලිද? ඇයි? ඔයාගෙන් හිමිකම මාරු වෙනව නැවත කල්බදු සමාගමට. පැහැදිලිද? එම නිසා හිමිකම සතු වෙන්නේ කල්බදු සමාගම මත නිසා ඔයාලට අවුරුදු 10කට ෂෙයා කරන්න බෑ. ෂෙයා කළ හැකි උපරිම කාල සීමාව වෙන්නේ අවුරුදු 5ක් පමණයි. නමුත් මේ ගාන තුල ගානේ පැහැදිලිව කියනවා කල්බදු මෙම වත්කමේ අයිතිය කල්බදු කාලයේ අවසානයේදී කල්බදු කාලය කියන්නේ අවුරුදු 5 අවසානයේදී සමාගමට මාරු වෙනු ඇත. එන අවුරුදු 5 අවසන් වුණායින් පස්සේ සමාගමටමයි මේ කල්බදු වත්කමේ අයිතිය එන්නේ. එහෙනම් එතනින් එහාටත් මේ මෝටර් රථය භාවිතා කරන්නේ ව්‍යාපාරයමයි. එහෙනම් එයාට බය නැතුව අවුරුදු 10ක් ෂෙයා කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඊළඟට පළමු වර්ෂයට සහ දෙවන වර්ෂයට අදාළ කල්බදු පළමු වර්ෂයට සහ දෙවන වර්ෂයට අදාළ කල්බදු පොලිය පිළිවෙලින් ලක්ෂ 5ක් සහ 4,18,000ක් වේ. කොච්චරක් වෙනවද? පළමු වර්ෂයේ දෙවනි වර්ෂයේ සහ දෙවන වර්ෂයේ කල්බදු පොලිය පිළිවෙලින් රුපියල් ලක්ෂ 5ක් සහ 4,18,000ක් වේ.
ඉතිරි වර්ෂ 3 සඳහා මුළු කල්බදු පොලිය 6,82,000ක් වේ. ඒක දෙන්නේ පුතේ ඔයාලා පටලවන්න. ඒක ඔයාලට අදාළ නැහැ. වාර්ෂික කල්බදු වාරිකය 13,20,000යි. ලේසි කොහොමද ජංගම වගකීම ගණනය කරන්නේ? ඊට කලින් කියනවා ඒ වර්ෂ අවසානයේදී ගෙවා ඇති අතර බෙදා හැරීමේ පිරිවැයක් ලෙස සටහන් කර ඇත. ඒක හරිද? කල්බදු වාරිකය ගෙවලා 1320. හොඳයි. මම ඊට කලින් කියන්නම් මෙන්න මේ 5000 දාල දිත්ත සටහන භාවිතා කිරීමේ අයිතිය සහිත වත්කම් හර වෙනවා රුපියල් 5000ක් මොටර රථ කියලා බැර වෙනවා 5000ක් කල්බදු ණය හිමි කියලා. එහෙනම් කල්බදු ණය හිමි බැර 5000යි. කල්බදු ණය හිමි ශේෂය 2016 4 දිනට 5000යි. ඔයාලට පුළුවන් ඕන ලෙජර් ගිණුමක් P ගිණුමක් ගහගෙන බැර පැත්තට 5000ක් දාගන්න. මෙයා 1320ක්. ඒ කියන්නේ 17.331 වන විට පළවෙනි වාරකය ගෙවනවා 1320ක්. ඒක මෙයා වැරදි වැඩක් කරලා මොකද්ද කරලා දින වැරදි වැඩේ? කල්බදු වාරිකයේ ගෙවීම බෙදා හැරීමේ වියදම් වලට දාලා. ඒක වැරදි. ඇයි වැරදි කියන්නේ? කල්බදු වාරිකයේ තුල පොලි වියදම් වගේම ප්‍රාග්ධන කොටසත් ඇතුළත්. එහෙනම් කල්බදු වාරිකය කියන්නේ වියදමක් නෙමෙයි. ඔය කල්බදු වාරිකය තුල පොලි වියදම තියෙනවා. ඒක මම නැහැ කියන්නේ නැහැ. හරිද? පළවෙනි වර්ෂයේ පොලිය 500යි. හරි? මේ 1320 අදාළ දිත්ත සටහනක් දියා ගන්න පුතේ. බෙදා හැරීමේ වියදම් බැර වෙනවා මොනවා කියලාද? කල්බදු වාරිකය කියලා. ඒකයි මේ අඩු උනේ. බෙදා හැරීම වියදම් වඩු වෙන හින්දා තමයි බැර වෙන්නේ නේ. බෙදා හැරීමේ වියදම් බැර කල්බදු වාරිකය කියලා. ගෙව්ව කල්බදු වාරිකය නම් කොහෙද ගිණුම්ගත කරන්නේ? ගෙව්ව කල්බදු වාරිකය පුතේ ගිණුම්ගත වෙන්නේ හර වෙන්නේ කොහෙද? කල්බදු ණය හිමියට. මොකද මගේ වගකීම් අඩු වෙනවා. හරිද? කල්බදු ණය හිමි හර 1320යි. හොඳයි. ඊළඟ දිත්ත සටහන කල්බදු ණය පොලි. මේ වර්ෂයේ කල්බදු ණය පොලිය 500යි. පළමු වර්ෂයේ සඳහා කල්බදු ණය පොලි 500යි. එහෙනම් දිත්ත සටහන වෙන්නේ කල්බදු ණය පොලි හර 500යි. පොලි කියන්නේ මුල්‍ය වියදමක්. එහෙනම් මුල්‍ය වියදම් යටතේ ලයිස්තුගත කළ යුතු වෙන්නේ මුල්‍ය වියදම් යටතේ ලයිස්තුගත කරන්න රුපියල් 500ක් කල්බදු පොලි 500ක් හර වෙද්දි බැර වෙන්නේ කොහොමද පුතේ? බැර වෙන්නේ ඔයාගේ කොහෙද? කල්බදු ණය හිමියාට. කල්බදු ණය හිමි බැර වෙනවා රුපියල් 500ක්. කල්බදු ණය හිමියා බැර වෙනවා 500ක්. මොනවා කියලාද? කල්බදු පොලි කියලා. එහෙනම් කල්බදු පොලි හර 500යි. කල්බදු පොලි හර 500යි. ඒක අපි අතුලත් කරන්නේ මුල්‍ය වියදම් තුලට. කල්බදු ණය හිමි බැර 500යි. ඔයාලට පුළුවන් දැන් ශේෂ කරන්න ඔයාගේ කල්බදු ණය හිමියාව. කල්බදු ණය හිමියාගේ බැර උනේ පළවෙනියෙන්ම 5000ක් මොටර රථ කියලා. කල්බදු වාරිකයේ ගෙවුවම හර වුණා 1320ක්. ඒ වගේම කල්බදු පොලිය නැවත බැර වුණා කල්බදු ණය හිමියාට 500ක්. එහෙමනම් ඔයාගේ කල්බදු ණය හිමි ශේෂය 4180යි. කල්බදු ණය හිමි ශේෂය 4180යි. ඔය 4180 දෙකකට කැඩෙනවා. කොහොමද? ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් ලෙස. ජංගම වගකීම් වෙන්නේ කල්බදු ණය හිමි ජංගම වගකීම් වෙන්නේ කොච්චරද පුතේ? ඔයාගේ කල්බදු වාරිකය කීයද? කල්බදු වාරිකය 1320යි. කල්බදු වාරිකය 1320යි. කල්බදු වාරිකය 1320 වුණාට
ලබන අවුරුද්දට අදාළ 2017 18ට අදාළ 17 18ට අදාළ කල්බදු පොලිය තියෙනවා 4,18,000ක් එහෙනම් මේ 1320න් 4,18,000ක් එන්නේ පුතේ ලබන අවුරුද්දේ පොලිය. ලබන අවුරුද්දේ පොලිය මට අද වගකීමක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාගේ ජංගම වගකීම් කොටස කල්බදු ණය හිමි ලෙස එන්නේ කොච්චරද? 1320 රින ලබන අවුරුද්දේ කල්බදු පොලිය වූ 418 අඩු කළායින් පස්සේ නගය 902. 1320 රින 418. ජංගම නොවන කොටස එතකොට කල්බදු ණය හිමියාගේ ශේෂය අවසාන ශේෂය 4180යි. ඔයාගේ ජංගම වගකීම් කොටස 902යි. එහෙනම් 3278ක් කල්බදු ණය හිමි ජංගම නොවන වගකීම් ලෙස ඔයා හඳුනාගත යුතුයි. එනේ ගැළපෙන්නට අදාළ සියල්ලම ඉවරද නැහැ. ඔයා බදු පෙළ ලාභය ගන්න කිරීමේදී කල්බදු පොලිය ලෙස රුපියල් 500ක් අය කළ බව මෙතන සටහන් කළ යුතුයි. ඊළඟ වර්ෂය තුලදී රුපියල් ලක්ෂ 50ක මිලියන භාග සාමාන්‍ය කොටස් නිකුත් කරන ලද අතර මෙම මුදල සම්පූර්ණයෙන්ම ලැබුණි. මෙම මුදල විකුණුම් ගිණුමේ සටහන් කර ඇත. අනේ අපොයි. මොකද්ද කරලා තින්නේ අපරාධේ? ඔයාගේ විකුණුම් කීයද පුතේ විකුණුම්? බලන්න ශේෂ පිරික්සුම කොට. ශේෂ පිරික්සුමේ විකුණුම් තියෙන රුපියල් 43000. බලන්න මම ඒකට මට පෙර වැඩක් ඉදිරිපත් කළා දිනවා මට මතක විදියට. ඔව්. නෑ මම පෙර වැඩක් ඒකට ඉදිරිපත් කළා නෑ. නමුත් ඒක ලේසි. මොකක්ද ආගේ විකුණුම් 43000යි. නමුත් මේ 43000 ඇතුලේ රුපියල් 5000ක් ඇතුළත් මොනවා කියලාද? රුපියල් 5000ක් ඇතුළත් සාමාන්‍ය කොටස් නිකුත් කිරීම. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම බැර කරලා තියෙන විකුණුම් ගිණුමට. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම වල අදාළ දිස්ස සටහන මොකද්ද? සරලව ගත්තොත් එහෙම මේකේ මුදලුත් ගෙවලානේ තියෙන්නේ. අවසන් දිස්ස සටහන වෙන්නේ මොකද්ද? මුදල් ගිණුම හර 5000යි සාකු බැර 5000යි. නමුත් මෙයා සාකු බැර වෙනුවට විකුණුම් වලටයි බැර කරලා තියෙන්නේ. එහෙනම් විකුණුම් බැර කියන්නේ විකුණුම් වැඩි වෙනවා කියන එක. ආදායම් වැඩි වීම. නමුත් මේක ආදායම් වැඩි වීමක් නෙමෙයි සාමාන්‍ය කොටස් නිකුත් කිරීම කියන්නේ. එහෙනම් 43000 වැරදි. 43000න් 5000ක් අඩු කරන්න ඕනේ. එහෙනම් ඔයාගේ ඇත්ත විකුණුම් 38000යි. එතකොට මේ 5000 කොහෙටද දාන්නේ? බැර කරන් කොටස් නිකුත් කිරීම කියලා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ සා කොට එකතු කරනවා 5000ක්. සියයට තමයි වාර්ෂික පොලියට 17යි 1 දින 2017 ජනවාරි 1 වෙනි දින බැංකු ණය ලබාගෙන ඇත. මෙම ණය මුදල පියවීම ආරම්භ වනුයේ වර්ෂ දෙකකට පසුවය. කෙසේ වුවද මේ සඳහා පොලිය ආරම්භයේ සිටම ගෙවිය යුතු වේ. මාස දෙකක පොලිය පමණක් ගෙවා ඇත. මාස දෙකක පොලිය පමණක් ගෙවලා තියෙනවලු. බලන්න බැංකු ණය කොච්චරක් අරන් තියනවද කියලා. බැංකු ණය වශයෙන් අරන් තියනවා පුතේ රුපියල් 12000. කෙලින්ම ඔයාලට දාගන්න බලන්න මොකද මේක ගෙවන්න පටන් ගන්න තව අවුරුදු දෙකකින් පස්සේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක ජංගම නොවන වගකීමක්. ජංගම නොවන වගකීම් යටතේ බැංකු ණය කියලා ඔයාලට කෙලින්ම ඍජුවම දාන්න පුළුවන් 12000. නමුත් බැංකු ණය 12000 වුණාට මේකට අදාළ පොලිය දැන් මිදන් ගෙවන් යන්න ඕනේ. මාසෙන් මාස අදාළ පොලිය විතරක් ගෙවන්න. 12000 වැඩි කිරීම 110යි. අවුරුද්දට එහෙනම් 1200ක් වෙනවා. අවුරුද්දට 1200ක් වෙනවා පොලිය. නමුත් ගෙවලා තියෙන්නේ මාස දෙකකට අදාළ පොලිය විතරයි. 2017යි 1 ඉඳන් 2017යි 3:31කට මාස 3ක් තියෙනවා. හරි. ජනවාරි පෙබරවාරි මාර්තු. ඔය මාස තුනෙන් ගෙවලා තියෙන්නේ මාස දෙකක් විතරයි. මාස 3ටම අදාළ පොලිය තමයි ඔයාගේ පොලි වියදම ණය පොලි ලෙස ඔයා හඳුනාගත යුතුයි 300ක්. 300ක් ඔයා ණය පොලි ලෙස හඳුනාගත යුතුයි. එහෙනම් ඔයාගේ ණය පොලි
මූල්‍ය වියදම් යටතේ රුපියල් 300ක් හඳුනාගත යුතුයි. නමුත් ඔයගේ ශේෂ පිරික්සුමේ බලන්න හර වෙලා දිනවා 200ක්. බැංකු ණය මත ගෙවූ පොලි 300ක් වෙනවා ඔයගේ මූල්‍ය වියදම. එහෙනම් ගෙවලා නැති මෙතෙක් ගෙවා නැති පොලි වියදම කීයද? 100යි. ඕක උපචිත පොලි. එහෙනම් ගෙවිය යුතු පොලි. ඒක ණය පොලි. වෙනත් ගෙවිය යුතු යටතේ 100ක් එකතු වෙනවා. 300 ඍණ 200. කාල පරිච්ඡේදයට අදාළ පොලි වියදම 300යි. ඒකෙන් 200ක් ගෙවලා තියෙනවා. ඔයා ටික් කරගන්න ඕනේ ඔයාගේ ශේෂ පිරික්සුමේ බැංකු ණය මත ගෙවූ පොලි කියන ලයින් එක 200ක් ගෙවලා තියෙනවා. තව 100ක් ගෙවිය යුතුයි. ඒක අපි හඳුනා ගන්නවා උපචිත ණය පොලි කියලා වෙනත් ගෙවිය යුතු වියදම් යටතේ. හරි පුතේ. ඔයාගේ අමතර තොරතුරු ටික අවසానයි. එහෙනම් ඔයාට තියෙන්නේ ශේෂ පිරික්සුමේ අපි දාපු නැති අයිතම ටික දඩබඩ ගාලා දාගෙන යන්න. දේපල පිරියද උපකරණ දැම්මා ටික් කළා තියෙන්නේ නිෂ්පාදිත භාණ්ඩ වල පිරිවැය 12000යි. එහෙනම් විකුණුම් පිරිවැය යන්න පෙර වැඩට නිෂ්පාදන භාණ්ඩ වල පිරිවැය එකතු වෙන්න ඕනේ. නම් විකුණුම් පිරිවැයට 12000ක්. භාණ්ඩ ගැනුම් 6000යි. ගැනුම් එකතු වෙනවා 6000ක්. 18 දිනට අමුද්‍රව්‍ය තොගය අරන් තියන්නේ පුතේ. ඒක අපි ආයෙ ගන්නෙ නෑ. 16 දිනට භාණ්ඩ තොගය භාණ්ඩ තොගය තියෙනවා 3000ක් තියෙනවා 2016 දිනට භාණ්ඩ තොගය. බෙදා හැරීමේ පිරිවැය 8000යි. ඔයාලට එහෙනම් මෙතන විකුණුම් පිරිවැය ගන්න පුළුවන් 12 3යි 15යි 15 6යි 21න් 2300 කඩනම් 18700යි. 18700 ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් මොකක් තුලද? ඔයාගේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය යටතේ විකුණුම් පිරිවැය කියලා ඔයා ඉදිරිපත් කරනවා 18700ක්. විකුණුම් කලින් හොයාගත්ත 38000යි 38000ෙන් 18700 කඩනම 19300යි දල ලාභය. වෙනත් ආදායම් පිළිතුරු අංක 2 මම දෙවැනි ආකාරයට ඉදිරිපත් කරලා තිබ්බ තැන නම් වෙනත් ආදායමක් තියෙනවා රුපියල් 1200ක. නමුත් මේ ආකාරයට ඉදිරිපත් කරද්දී වෙනත් ආදායම් ඇතුළත් වන්නේ නැහැ. බෙදා හැරීම් වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම් මේ සියල්ලක් මෙන්නේ පෙර වැඩේ ඇසුරෙන්. එහෙනම් පෙර වැඩ අංක 2 පෙර වැඩ අංක 2ට යන්න ඔයා බලන්න දාලා නැති මොනවද කියලා. අපි බෙදා හැරීම් වියදම් 8000 දැම්මා. පරිපාලන වියදම් 8400 දාලායි තිබ්බේ. ගැනුම් හා වියදම් මත ගෙවූ එකතු කළාගේ මත බදු 2300. වැට් මේ ව්‍යාපාරයේ වැට් ලියාපදිංචි සමාගමක්ද පුතේ? ඔව්ද නැද්ද? ඒක හඳුනා ගන්න මෙතන ගානේ අපිට කියලා තිබුණේ නැහැ කොහෙවත් මෙන්න ව්‍යාපාරය වැට් සඳහා ලියාපදිංචිද නැද්ද යන්න. නමුත් බලන්න ශේෂ පිරික්සුම මත තියෙනවා විකුණුම් මත එකතු කළ වැට් එකතු කිරීමේ අයිතිය තියෙන්නේ පුතේ වැට් සඳහා ලියාපදිංචි සමාගම් වලට විතරයි. එහෙනම් ඔයා වැට් වලට අදාළව මොන ගිණුමක් ගන්නවද? වැට් පාලන ගිණුමක් ගන්නවා. විකුණුම් මත ඔයා වැට් අය කරගෙන ඔයාට ඒක වගකීමක්. හරි. එහෙනම් විකුණුම් මත එකතු කළ වැට් කියන්නේ ඔයාට වගකීමක්. ඒම නිසා වැට් පාලන ගිණුම බැර වෙනවා 2800ක් බැර. ගැනුම් හා වියදම් මත ගෙවූ වැට් 2300යි. ඔයා ගෙවුවා ඔයාට වත්කමක්. මොකද හේතුව ඔයාට ඒක අඩු කරගන්න පුළුවන්. එහෙනම් ඔයාට දැන් පුළුවන් හර කරන්න වැට් පාලන ගිණුම හර කරන්න 2300ක්. එහෙනම් 2800න් 2300 ගන්නවා 500යි. 500 එන්නේ බැර ශේෂයක් එන්නේ ඉදිරියට ගෙන යන්නේ බැර ශේෂයක්. ඒ කියන්නේ ගෙවිය යුතු වැට් වගකීමක්. එක ගෙවිය යුතු වැට් ඔයා 500ක් බැර කරනවා සටහන් අංක 7 තුල වෙනත් ගෙවිය යුතු යටතේ. ඊළඟ බැංකු ණය මත ගෙවූ පොලි සටහන් කරා, ගෙවූ ආදායම් බදු සටහන් කරා, ගෙවූ ලාභාංශ 1700යි. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය යටතේ ඔයා ගෙවූ ලාභාංශ 1700 රඳවාගත් ඉපයුම් වලින් අඩු කරනු ලබනවා.
රඳවාගත් ඉපයීම් වලින් අඩු කරනවා 1700ක් අතුරු ලාභාංශ ගෙවූ ලාභාංශ වශයෙන්. බැංකු සහ මුදල් 6000යි මුල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුදල් හා මුදල් වලට සමාන ද 6000යි. විකුණුම් සටහන් කරා විකුණුම් මත එකතු කළ සටහන් කරා බැංකු ණය සටහන් කරා ආදායම් බදු වෙන්කීම් සටහන් කරා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සාකෝ ආරම්භක ශේෂය ඔය තියෙන්නේ මොකද අර 6000 උදන එකතු සමාන 5000 එකතු වෙලා තිබුණේ නැහැ. එහෙනම් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සාකෝ 15000යි ඔබ මෙතනට එකතු කරනවා 15000 ආරම්භක ශේෂය 16.41 අවුරුද්දේ මුල රඳවාගත් ඉපයීම් වල එකතුව 5400යි. එහෙනම් ඔයාලට පුළුවන් මේකත් එකතු කරන්න 20400 කොටස් නිකුත් කිරීම 5000යි. ඔයාලට පුළුවන් මේ ටික දාගෙන යන්න ඔයාගේ පෙර වැඩ තුලින් මොකද අපි සියල්ලක්ම පාහේ වියදම් සියල්ලක්ම සටහන් කරලා අවසානයි මේ වන විට සටහන් කර අවසානයි අපි සියලුම වියදම් ටික බලන්න එකතුන් 7080යි බෙදා හැරීම වියදම් පරිපාලන වියදම් 8200යි මුල්‍ය වියදම් 800යි වෙනත් වියදම් ඍණ 900යි. එහෙනම් ওই ටික අපි දානවා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තුල බෙදා හැරීම වියදම් 7080යි පරිපාලන වියදම් 8200යි මේ ඔක්කොම පෙර වැඩ අංක දෙකෙන් අපි හඳුනාගත්තේ මුල්‍ය වියදම් 800යි වෙනත් වියදම් 900යි. එහෙනම් දල ලාභයෙන් ඔයාගේ මේ සියලුම වියදම් අඩු කළායින් පස්සේ 4120ක්. මෙතන ධන 900ක් එන්නේ. ඒකට හේතුව අපි මේ වෙනත් වියදම් තුල ඇතුළත් කරලා තියෙනවා. ඔයාට මතක ඇති ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන හිඟය කිලව් කිරීම. ඒ 1200ක් නේද? 1000 කීයද? 1200. එහෙම 1200 නිසා තමයි මෙතන 900ක් ධන වශයෙන් එන්නේ. හරි? නිකන් හරි ඔයා වෙනත් ආදායම් තුල 1200 ඇතුළත් කරා නම් ඔයාගේ වෙනත් වියදම් ඍණ 300ක් තමයි මෙතන සඳහන් විය යුත්තේ. මම මේක පිළිතුරු දෙවැනි ආකාරයේ පිළිතුරේ ඒ ආකාරයෙන් මම පිළිතුර ලබා දීලා තියෙනවා. බදු පෙර ලාභය 4120යි ආදායම් බදු ගණනය කරා 1600යි. එහෙනම් කාල පරිච්ඡේදයේ ලාභය 2520යි. ඕකට වෙනත් විස්තීර්ණ ආදායම් 800ක් එකතු වෙනවා 3320යි. 2520 යන්නේ රඳවාගත් ඉපයීම් වලට එකතු වෙනවා කාල පරිච්ඡේදයේ ලාභය කියලා 2520 800 යන්නේ ප්‍රත්‍යාගන්න සංචිතයට. ඒක අපි දැනටමත් එකතු කරලා තියෙනවා. සාකෝ වල එකතුව 17.3.31 දිනට වර්ෂය අවසාන දිනට 20000යි ප්‍රත්‍යාගන්න සංචිත 800යි රඳවාගත් ඉපයීම් 6220යි. එහෙනම් මේ ටික දානවා මුල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ප්‍රකාශිත සාකෝ 20000යි ප්‍රකාශිත සාකෝ 20000යි ප්‍රත්‍යාගන්න සංචිත 800යි රඳවාගත් ඉපයීම් වල එකතුව ආව 6220ක්. ওই ටික එකතුව 27020යි. එහෙනම් අපි සියල්ලක්ම පාහේ සියලුම සටහන් මේ වෙන විට ඉදිරිපත් කළා මං හිතන්නේ තියෙන්නේ. දේපල පිළිවෙත උපකරණ ශ්‍රය අපි හොයාගත්ත සටහන් අංක 3 දේපල පිළිවෙත උපකරණ ශ්‍රය 3100යි. අපි ඒක මෙතන ඉදිරිපත් කරනවා 3100. තොග කපා හැරීම් 300 ඉදිරිපත් කරනවා මෙතන. භාවිතා කිරීමේ අයිතිය සහිත වත්කම් ශ්‍රය 500යි. සටහන් අංක 4න් අපිට ඒක හොයාගන්න පුළුවන්. ඉන් අනතුරුව සියලුම සටහන් මං හිතන්නේ අපි අවසාන කරලායි තියෙන්නේ. හොඳයි. මෙතන සටහන් අංක 7 වෙනත් ගෙවිය යුතු 800යි. අනිකුත් සටහන් වලට සහ පෙර වැඩ වලට අදාළ සියලුම අගයන් අපි ගණනය කරලා අවසానයි. එහෙනම් වෙනත් ගෙවිය යුතු 800යි. ඔය කියනවා ජංගම වගකීම් යටතේ වෙනත් ගෙවිය යුතු සටහන් අංක 7 800යි. මේ ටික එකතුව 902යි 500යි 800යි 2202යි. ජංගම වගකීම් වල එකතුව 2202යි. ජංගම නොවන වගකීම් වල එකතුව 15278යි. මුළු හිමිකම් හා සංචිත වල එකතුව 27000
20යි. 27020 ධන ජංගම නොවන වගකීම් 15027 ධන ජංගම වගකීම් 2202 සමස්ත මුළු හිමිකම් සහ මුළු වගකීම් 44500යි 44500යි සමා වෙන්න මෙතන පිළිතුරු තුල එකතු කිරීමේ දෝෂයක් තියෙනවා මේක 40000 නෙමෙයි මේකත් 44500ක් එන්නේ බලන්න 34100යි ජංගම නොවන වත්කම් වල එකතුව ජංගම වත්කම් වල එකතුව 6000 4000 10400යි 10400යි 34100 ධන 10400 10400 පිළිතුර 44500යි මේක 44500 වශයෙන් 44500 වශයෙන් වෙනස් විය යුතුයි. මුළු වත්කම් 44500යි. එහෙනම් මෙතන 44500 කියලා හදා ගන්නවා ඔයාලගේ පිළිතුරේ. එහෙනම් මුළු වත්කම් සහ මුළු හිමිකම් සහ වගකීම් සමාන වෙනවා 44500ට. හොඳයි. ඊළඟ අපි මොන ගැහමු නැවතත් 2016 ප්‍රශ්න පත්‍රය ඇසුරේ